ආයිබෝවන් දුවේ පුතේ අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ආගමික සංස්කෘතික දේශපාලනික සමාජීය පුනරාභිෂේකයක් ඇති කළ ඉතාමත්ම අපූර්ව රාජාවධියක් පිළිබඳවයි. මම ඊට ඉස්සෙල්ලා අපේ බෞද්ධ සාහිත්‍යයෙන් ඒ වගේම බෞද්ධ ඉතිහාසයෙන් ජනප්‍රවාද කතාන්දරත් එක්ක ගොඩනැගිලා තියෙන ඉතාමත්ම අපූරු රස කතාවක් කියලා ඉන්නම්. ඔන්න එක පසේ බුදුරජාණන් වහන්සේ නමක් තමන්ට ඇති වෙලා තියෙන ශාරීරික වශයෙන් රෝගී තත්ත්වයක් හේතු කොටගෙන ඒ සඳහා බෙහෙතක් වශයෙන් මීපැණි සොයමින් යනවා. ඒතකොට කිසිම තැනක මීපැණි හොයාගන්න බෑ. ඔන්න ඔය ආකාරයෙන් මීපැණි සොයාගෙන යනකොට අතරමඟදී හම්බ වෙනවා ඊ타ත්ම කෙසඟ කිසිදු පෙනුමක් නැති කාන්තාවක්. මේ කාන්තාවගෙන් අහනවා පසේ බුදුරජාණන් වහන්සේ නැගණිය මට අසනීපයක් නිසා මීපැණි අවශ්‍යයි. මීපැණි ටිකක් හොයාගන්න පුළුවන් තැනක් තියෙනවද කියලා මීපැණි සොයාගන්න පුළුවන් තැනක හෝඩුවාවක් අහනවා. මේ වෙලාවේ මේ නැගණිය උත්තර දෙනවා මෙන්න මේ අසවල් ගමේ මීපැණි වෙළඳාම් කරන වෙළඳ පවුලක් තියෙනවා. වෙළඳ සහෝදරයෝ 3 දෙනෙක් ඉන්නවා. එතෙන්ද ගියොත් නම් මීපැණි ටිකක් හොයාගන්න අනිවාර්යයෙන්ම පුළුවන් කියලා. ඒක අහලා සතුටටපත් වෙච්ච පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කියපු ඉසව්වට ගිහින් පාත්‍රය දික් කරගෙන පාත්‍රය තියාගෙන ඉන්නවා. ඒ වෙලාවේ මේ මීපැණි තිබෙන ගෙදර ඉන්න තරුණය ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන කිසිදු ලෝභී සිතකින් තොරව පාත්‍රයේ පිරිලා බිමට ඉතිරෙන විදිහට ඊ타ත්ම හිතේ සතුටින් මීපැණි පූජා කරනවා. පූජා කළා ප්‍රාර්ථනා කරනවා කවදා හෝ දවසක මේ ජම්බුද්දීපය තුල මට අගරජ තනතුර ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ කරගන්නා ලද කුසල කර්මයේ මුල් කරගෙන මගේ බලය හැම දිශාවක් පුරාවටම ව්‍යාප්ත වෙන්න පුළුවන් හැකියාවක් මට ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ සීනා පහල කරලා යන්න යනවා. වැඩම කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා අනිවාර්යයෙන්ම මේ දේ ඉෂ්ට වෙනවයි කියලා. ඔය අනාතර වාරදී ආපහු අර කෙසඟ නැගණිය හම්බ වෙනවා. ඒ කාන්තාව අහනවා ඔබ වහන්සේට මීපැණි හමු වුණාද? බැරි වෙලාවත් මීපැණි හමු නොවුණා නම් මොනතරම් දිලිඳු වුණත් කෙසේ හෝ Tamanගේ සතු දෙයක් විකුණලා හරි කොහෙන් හරි මීපැණි ටිකක් පසේ බුදුරජාණන් වහන්සේට ලබා දෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි හිටියේ. ඉතින් ඔව් හමු වුණා මට ඇතිතරම් මීපැණි හමු වුණා කියලා කිව්වට පස්සේ සතුටටපත් වෙච්ච මේ කාන්තාව ප්‍රාර්ථනා කරනවා අනේ ඊළඟ ආත්ම භවයේදී මගේ මේ ඇටකටු ටික වැහෙන විදිහට මස් සහිත ලස්සන පිරිපුන් සිරුරක් සහිත ඊ타ත්ම ලස්සන රූපයක් මට ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි කවදා හරි දවසක මේ මගධාධිපති වන මහරජතුමාගේ අග්‍රමහේසිකාව වෙන්න මට මේ පින්බලයෙන් ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ ඊට පස්සේ තවත් දෙයක් සිද්ධ වෙනවා අපූර්ව දෙයක්. මීපැණි සොයාගෙන ගිහින් හවස්වරුවේ එනවා තමන්ගේ අනිත් සහෝදරයන් දෙදෙනා. මේ සහෝදරයන් දෙදෙනාට කියනවා පසේ බුදුරජාණන් වහන්සේ වැඩම කළ බවත් උන්වහන්සේගේ රෝගී තත්වයක් හේතු කරගෙන පාත්‍රයේ පිරෙන්න මීපැණි පූජා කළ බවත් මේ පින ඔබලාත් අනුමෝදන් කරගන්න කියලා කිව්වට පස්සේ ඔන්න එක සහෝදරයෙක් කියනවා අනිවාර්යෙන් ඔය එන්නේ නැත්තේ පසේ බුදුන් කෙනෙක් නෙවෙයි. අනිවාර්යෙන් සැඩොලෙක් එන්නේ නැත්තේ. ඔය සැඩොලට මං හොඳ වැඩක් කරනවා හිටියානම් එහෙම. ඇයි මේ සැඩොලකට මීපැණි දුන්නේ කියලා කිව්වට පස්සේ සහෝදරයා කරුණු ටික කියලා දෙනවා. පස්සේ තමන්ගේ වරද තේරුම් අරගන්නවා. තේරුම් අරගෙන එයත් පින් අනුමෝදන් කරගන්නවා. ඊළඟ බාල සහෝදරයා කියනවා අනිවාර්යෙන්ම මම හිටියානම් ඔය වෙලාවේ ඔය මුඩු මහන ආපු වෙලාවේ මම කණෙන් අල්ලලා මොහොතෙන් එහා පැත්තට විසික් කරනවා. එහෙම කියලා ඉවර වෙලා
ඔන්න එයත් දොස් කිව්වට පස්සේ එයාටත් කරුණු කාරණා කියලා දීලා අර බුද්ධිමත් සහෝදරයා එහෙම කියන්න එපා. පසේ බුදුරජාණන් වහන්සේ නමකටයි අපි පූජා කළේ. ඒ පින් අනුමෝදන් කරගන්න කියලා කිව්වට පස්සේ එයත් යථා තත්ත්වය අවබෝධ කරගන්නවා. ඔන්න කුසල ඵල දෙන ආකාරය ඉතාමත්ම අපූර්වට අපේ සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ දහමත් එක්ක අපි ඉගෙනගෙන තියෙනවා. බැලින්නම් මොකද වෙන්නේ කියලා බලමු පුතේ. අර පසේ බුදුරජාණන් වහන්සේට හිත පිරෙන්න පාත්‍රයේ පිරෙන්න මීපැණි පූජා කරපු පිනෙන් ඒ කුමාරයා පසු කාලීනව මුළු ජම්බුද්දීපය තුලම අගරජ බවට පත්වෙන ධර්මාශෝක අධිරාජ්‍ය බවට පත් වෙනවා. මතක තියාගන්න සම්බුද්ධ ශාසන ඉතිහාසය තුල අපිට හම්බ වෙන විශිෂ්ටතම අධිරාජ්‍ය තමයි ධර්මාශෝක අධිරාජ්‍ය. අර මීපැණි තියන තැන ඉසව්ව පෙන්නපු කෙසඟ ගැහණිය ඉතාමත්ම ලස්සන රූප සුන්දරයෙන් යුක්තව අශෝක අධිරාජ්‍යගේ අග්‍රමහේෂිකා වෙලා ඉපදුනා කියලා සඳහන් වෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අසන්දිමිත්තා බිසෝන් වහන්සේ. ඊට පස්සේ අර කිව්වනේ අනිවාර්යෙන්ම ඔය එන්නේ නැත්te මුඩු මහන අනිවාර්යෙන්ම වෙන කවුරුත් නෙවෙයි සැඩොලක කියපු කෙනා තමයි. සැඩොල් කුලේ ඉපදිලා පස්සේ යථා තත්ත්වය අවබෝධ කරගෙන නීග්‍රෝධ පොඩි හාමුදුරුවෝ විදිහට පැවිදි වුණේ රහත් මාර්ගයටපත් වුණේ උන්වහන්සේ. ඊළඟට මතක ඇති ඔය මුඩු මහනව අල්ලගෙන කන් කෙටියෙන් අල්ලලා මුහුදෙන් එහා පැත්තට දානවා කියලා කිව්ව ඒ කුමාරයා තමයි ඒ සහෝදරයා තමයි අද මගේ කතානායකයා වෙන්නේ. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 307 සිට 267 දක්වා මේ රටේ අපූර්ව රජදරුවෙක් විදිහට පහළ වෙච්ච ඒ වගේම පණ්ඩුකාභය මහරජතුමා වසර 70ක් රාජ්‍ය පාලනය කළාට පස්සේ එතුමාගේ පුතා වෙච්ච මුටසීව වසර 60කට ආසන්න කාල පරිච්ඡේදයක් මේ රට රජකම් කරනවා. මුටසීව රජතුමාට පුතාලා 10 දෙනෙක් සහ දියණිවරු 2 දෙනෙක් ඉන්නවා. මේ පුතාලා තමයි අබය, තිස්ස, මහානාග, උත්තිය, මන්තාභය, මිත්ත, මහාසිව, සූරතිස්ස, අසේල, කිර කියලා හඳුන්වන්නේ. දියණිවරු දෙන්න තමයි අනුලා සහ සීවලී. මේ පුතාලා 10 දෙනාගෙන් දෙවනි පුතා තමයි තිස්ස. එහෙමනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 237කට පස්සේ මේ රටේ විරාජමාන වෙච්ච ඉතාමත්ම අපූර්ව රජතුමා තමයි තිස්ස රජතුමා. ඉතින් පුතේ අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ මේ අභිමානවත් රාජ්‍ය පාලකයා වෙච්ච තිස්ස මහ රජතුමා පිළිබඳව. ඉතින් තිස්ස රජතුමා මේ රටේ රාජ්‍යත්වයට පත් වෙච්ච අවස්ථාවේ මුටසීව රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වෙච්ච තිස්ස එහෙම නැත්නම් මුටසීව රජතුමාගේ පුතා මේ රටේ රාජ්‍යත්වයට පත් වෙච්ච වෙලාවේදී මහා වංශයේ සඳහන් වෙනවා. මහා වංශ ටීකාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම වංශත්තප්පකාසිනී කියන මහා වංශ ටීකාවේ සඳහන් වෙනවා භූගත ධන නිදාන බොහෝමයක් මේ කාල පරිච්ඡේදය තුල හමු වුණා කියලා. එයි මේ භූගත ධන නිදාන හමු වෙන්න හේතු සාධකය තමයි මෙරටට ඊ타ත්ම පුණ්‍යවන්ත රජෙක් පහළ වෙච්ච අවදිය. එයි මේ පුණ්‍යවන්ත රජෙක් පහළ වීම නිසා භූගත ධන නිදාන හම්බ වෙනවා අනුරාධපුරයේ ගිනිකොන දිග ප්‍රදේශයේ ජාතපබ්බත කියන ප්‍රදේශය තුල තියෙන උණපඳුරක් අභියසදී. උණපඳුරක් අසලදී ජාතපබ්බතේ උණපඳුරක් අසලදී හම්බ වෙනවා. මතක තියාගන්න ඊ타ත්ම වටිනා යෂ්ටි තුනක්. මේ යෂ්ටි තුන තමයි පුතේ සකුණ යෂ්ටිය, ලතා යෂ්ටිය, කුසුම යෂ්ටිය. මම ආපහු කියන්නම්. සකුණ යෂ්ටිය හම්බ වෙනවා, ලතා යෂ්ටිය හම්බ වෙනවා, කුසුම යෂ්ටිය හම්බ වෙනවා. ඒ වගේම මොන තරම් පුණ්‍ය බලයක් තියෙනවද කියනවා නම් මුතු වර්ග 8ක් මේ දීපයෙන් හම්බ වෙනවලු සෑම ප්‍රදේශයකින්ම. ඒ තමයි ගජමුතු, රතමුතු, වලලු මුතු, හය මුතු, අඟුලි වෙට්ටක මුතු, ආමලකී මුතු, කකු දබල මුතු, ප්‍රකෘති මුතු කියලා මේ මුතු වර්ග 8ක් හම්බ වෙනවා විතරක් නෙවෙයි වෙරළුමිනි, පියුම් රාග, ඉඳුනිල් කියන මාණික්‍ය වර්ග තුනක් හමු වෙනවා. ඉතින්
අතිශය ශාස්ත්‍රීය යුගයක පෙර නිමිත්ත තමයි මේ පහළ වෙන්නේ. මේ කාල පරිච්ඡේදය තුල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නොදුටු සම්බන්ධතා පෑණියේ මිතුරු සම්බන්ධතා අපේ තිස්ස රජතුමා පවත්වාගෙන යනවා ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයත් එක්ක. අපි අශෝක අධිරාජ්‍යය ගැන කතා කළොත් පුතේ සාමාන්‍යයෙන් වෙන අධිරාජ්‍යවරු ලෝක ඉතිහාසයේ යුරෝපා ශිෂ්ටාචාරයේ අධිරාජ්‍යවරු තමන්ගේ බලය අත්හැරනු ලැබුවේ මතක තියාගන්න තමන්ගේ බලය දියාරු වෙලා යන කාල පරිච්ඡේදවලදී. නමුත් කාලිංග යුද්ධයේ විජයග්‍රහණයත් එක්ක නිරන්තරයෙන් හම්බ වෙන තමන්ගේ ජයග්‍රහණ අභියසදී කිසිදු තැකීමකින් තොරව මනුෂ්‍ය ඝාතන තුලින් ලබා ගන්නා ජයග්‍රහණයේ කිසිදු ප්‍රතිඵලයක් නැහැයි කියන දේ තේරුම් ගත්ත අශෝක අධිරාජ්‍ය දිග්විජය ප්‍රතිපත්තිය පසකින් තියලා ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. බලන්න මොනතරම් විශිෂ්ට බෞද්ධ අධිරාජ්‍යයක්ද කියනවා නම් මේ බෞද්ධ අධිරාජ්‍ය තමන් සමීපයේ ඉන්න තමන්ට අසල්වාසී මේ ලංකාද්වීපයේ පිළිබඳව ඉතාමත්ම පැහැදීමින් සිටියා පමණක් නොවේ ඉතාමත්ම හොඳ මිතුරු සම්බන්ධතා රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වුවා කියන්නේ අපිට ඕනෑ තරම් සාක්ෂි තියෙනවා. මේ සාක්ෂි අතර මම කිව්වා තිස්ස රජතුමාගේ කාල පරිච්ඡේදය තුල මෙම රාජතාන්ත්‍රික සම්බන්ධතා ඉතාමත්ම විධිමත් වෙන්න හේතු සාධකය තමයි පුතේ මුටසීව කියන්නේ ශිව භක්තිකයෙක්. මුටසීව රජතුමා වයසක රජ කෙනෙක්. මේ කාල පරිච්ඡේදය තුල අලුත් ධර්මයක් අලුත් අදහසක් යථා තත්ත්වානුබෝධයෙන් යුක්ත බුදුදහමක් හඳුන්වා දෙන්න නුසුදුසුයි කියන එක තේරුම් ගත්ත අශෝක අධිරාජ්‍යයා තමන්ගේ සියලුම ගනුදෙනු සිද්ධ කරන්න උත්සාහ කරන්නේ තාරුණ්‍යයෙන් යුක්ත ජව සම්පන්න අතිශය බුද්ධිමත් තිස්ස රජතුමත් එක්ක. තිස්ස රජතුමා මොකද කරන්නේ? තමන් හට හම්බ වෙච්ච ඊ타ත්ම අනගි වස්තු සමූහයෙන් කොටසක් තමන්ගේ මිත්‍රයා වෙච්ච අශෝක අධිරාජ්‍ය වෙත යැවීමට තීරණය කරනවා. ඔන්න තුටු පඬුරු අරගෙන යන්නේ අශෝක අධිරාජ්‍යයාගේ දූත කණ්ඩායම. රාජතාන්ත්‍රික සම්බන්ධතා වලින් යුක්ත මේ දූත කණ්ඩායම තුල තමන්ගේ මුණුබුරා වෙච්ච අරිට්ඨ කුමාරයෙක් ඉන්නවා. ඒ වගේම මල්ල ගණක තිස්ස බ්‍රහ්මන කාලිපබ්බත බ්‍රහ්මන කියන මේ රාජකීය දූත පිරිස ඉන්දියාවට යනවා. මහා ඉහලින් අශෝක අධිරාජ්‍යය පිළිගන්නවා. හරි සතුටටපත් වෙනවා. තමන් වහන්සේ කැමති ඊ타ත්ම අපූරු ත්‍යාගී භෝග ටිකකුත් අරගෙන යන්නේ. ඉන්දියාවේ අශෝකාරාමයේ තුල ඉඳගෙන මේ කාල පරිච්ඡේදය තුල මිහිඳු හාමුදුරුවෝ මේ ලංකාවෙන් ආපු දූත පිරිස තුලින් මේ රටේ සංස්කෘතික වටපිටාව ආගමික වටපිටාව සමාජීය වටපිටාව සහ දේශීය සිතුම් පැතුම් සියල්ල ඊ타ත්ම අපූර්ව ආකාරයෙන් අවබෝධ කරගන්නවා. එහෙමනම් පුතේ මහින්දාගමනය එහෙම නැත්නම් දුමින්දාගමනය කියලා කියන්නේ අහඹු සිද්ධියක් නෙවෙයි අහඹු සිද්ධාන්තයක් නෙවෙයි ඊ타ත්ම සංවිධානාත්මක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් තමයි පුතේ මේ වැවයි දාගබයි ගමයි පන්සලයි සංස්කෘතිය ගොඩනැගීමට අවශ්‍ය අවකාශය සකසමින් මේ රටට මහින්දාගමනය සිද්ධ වෙන්නේ. අර දූත ගමනේ ප්‍රතිඵලයක් විදිහට පොසොන් පොහොයදා මිස්සක පව්වට මිහිඳු හාමුදුරුවෝ ඇතුළු දූත කණ්ඩායම වැඩම කරනවා. කල්පනා කරලා බලන්න. පාණ්ඩුකාභය රජතුමා නගර නිර්මාණය කරලා මහ විශාල ගොඩනැගිලි හදලා වැව් පොකුණු සුසාන භූමි හදලා ඊ타ත්ම අලංකාර කරපු නගරය දැන් මොකද වෙන්නේ? විනාශ වෙමින් පවතින කාල පරිච්ඡේදයක්. මේ වෙනකොට ඒ වගේ නටඹුන් තියෙන්නේ. ඉන්දියාවෙන් පැමිණි තමන්ගේ මිතුරාගේ දූත කණ්ඩායමට නතර කරන්න නවාතැන් ගන්න තැනක් අපේ රටේ නෑ මේ තිස්ස රජ අවධිය තුලදී. තමන්ගේ ඇත්ගාල එක රයකින් පිරිසිදු කරලා කටුමැටි ගහලා ගේ මැද්දේ දුම් ගොඩක් ගහලා ඒ මැටි ටික පුලුස්සපු නිසා පසු කාලීනව කාල ප්‍රාසාදය කියලා හඳුන්වපු ස්ථානයේ තමයි මහින්ද හාමුදුරුවෝ ඇතුළු ඉට්ඨිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර කියන දූත කණ්ඩායමට නවාතන් ගන්න දෙන්නේ. ඉතින් එවන් පසුබිමක තමයි පුතේ මිහිඳු මහරහතන් වහන්සේ මේ රටට වැඩම කරන්නේ. ඒ වගේම තමයි මිහිඳු මහරහතන් වහන්සේ තාමත්ම හොඳින් දැනගත්තා දේවානම් පිරිස රජතුමා හුරු වෙලා තිබ්බ වටපිටාව. ඒක නිසානේ
උන්වහන්සේ දේශනා විදිහට ගත්තේ රටේ මහරජතුමා දඩේ මේ ගිහින් ඉන්නකොටයි හම්බ වෙන්නේ. එහෙනම් රටේ මහරජතුමා විනෝදයට සතුන් මරණ කෙනෙක්. වෙන විදිහකින් කිව්වොත් රටේ මහරජතුමා තිස්ස රජතුමා මස් වැද්දෙක්. එහෙනම් මෙයාලා එකසරේ ප්‍රතික්ෂේප නොකරන ආකාරයෙන් ඔන්න හරි ලස්සන්ට තමන්ගේ සූත්‍ර දේශනාව කරනවා. මොකද්ද? චුල්ලහත්ති පදෝපම සූත්‍රය. විශාල ඇතකුගේ පාසලකුණු අනුව තමයි අනුව කියන බණ කතාවක් ධර්ම දේශනාවක් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. අපි යක්කුන්ට කැමති යක්කුත් එක්ක ගනුදෙනු කරපු යක්කුන්ට වන්දනාමාන කරපු කොට්ටාසයක්. ඒක නිසා අපේ මතේ එක හෙලා බැහැර කරන්නේ නැතුව പ്രേතවත්තු විමානවත්තු දේශනා කරන්න පටන් ගන්නවා. එහෙමනම් මේ කාල පරිච්ඡේදය වෙනකොට පුතේ මතක තියාගන්න මේ රටේ මිනිස්සු වැස්සට වැඳ જાතියක්. අපේ සීයලා වැස්සට වැඳා, සුළඟට වැඳා, ගින්නට වැඳා. ඒ විතරක් නෙවෙයි ගස්ගල් වලට වැඳා, මලවුන් පිදුවා. එතකොට නැකත් ක්‍රීඩාව වශයෙන් දඩේ මේ ගියා. එහෙනම් බහූදේව වාදයක් වන්දනාමාන කරපු જાතියක් අපි. එහෙමනම් මෙහෙෝ જાතියකට අතිශයින් අවශ්‍ය වෙන්නේ සංවිධානාත්මක ආගමක්. ඔන්න තිස්ස කුමාරයා නැත්තම් තිස්ස මහරජතුමා තුනුරුවන් සරණ ගිය උපාසක මහත්තයෙක් වීමත් එක්ක මේ රටේ රටවැසියා තුනුරුවන් සරණ යනවා. ඔන්න එහෙනම් අපිට බහූදේව වාදයේ වෙනුවට ඒ වගේම සංවිධානාත්මක භාවයෙන් තොර ආගමික වටපිටාව වෙනුවට සංවිධානාත්මක ආගමික වටපිටාවක් මේ රටට දායාද කළ දෙනවා අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් ඒ වගේම අශෝක අධිරාජ්‍යයාගේ සමග තිබුණු සහ සම්බන්ධතාවයක් නිසා. ඒ විතරක් නෙවෙයි. ඉන්දියාවේ මෞර්ය සම්ප්‍රදායට අනුව අපේ රටේ රජතුමා දෙවන පිය කියන උපාධි නාමයත් එක්ක ඔන්න නැවත පුනරාභිෂේකයක් ලබනවා. මට අතිශයින් වැදගත් වෙන්නේ මේ පුනරාභිෂේකයයි. රාජපකුද භාණ්ඩ මයුර සම්ප්‍රදායට අනුව පැලඳගෙන එක්කල යුතු වත්වත් පිළිවෙත් වතාවක් සිද්ධ කරමින් ඔන්න ඊ타ත්ම විශිෂ්ට ආකාරයේ මේ රටේ රාජාභිෂේකය සිද්ධ වෙනවා මෞර්ය සම්ප්‍රදායට අනුව. මයුර සම්ප්‍රදායට අනුව මේ රටේ රජෙක් පහළ වෙලා මේ රජාගේ රාජ්‍යත්වය පහසු කිරීම සඳහා අවශ්‍ය කරන පිරිස අර ලංකාවෙන් ගිය දූත කණ්ඩායම පුරුදු පුහුණු කිරීමෙන් ඔන්න අපිට ලබා දෙනවා. අපි උදාහරණ වශයෙන් ගත්තොත් රාජ පරම්පරාවේ ලේනෑකම් තියෙන අරිට්ට ඇමති සේනාධිපති තනතුරට මාස ගානක ඉඳන් මේ දූරේ වගකීම් පිළිබඳව ඊ타ත්ම මෞර්ය සම්ප්‍රදායට අනුව පුරුදු කරනවා. මල්ල ගණක කියන නියෝජිතයව භාණ්ඩාගාරිකවරයා වශයෙන් තිස්ස බ්‍රහ්මණව දණ්ඩනායක අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කාලිපබ්බත බ්‍රහ්මණයා පුරෝහිත තනතුර දක්වා පුරුදු පුහුණු කරලා තමයි පුතේ මේ ලංකාවට දූත කණ්ඩායමක් විදිහට එවන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපේ රටේ තුනුරුවන් සරණ ගිය බෞද්ධයෝ ඉන්නවා. එහෙමනම් අපිට වන්දනාමාන කරන්න අවශ්‍ය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අශෝක අධිරාජ්‍යයාගේ දියණිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වැඩම කරගෙන එනවා ජම්බකෝල පට්ටනයට යාපනයේ තියෙන ප්‍රධානම වරාය. අපේ දේවානම්පියතිස්ස රජතුමා මුහුදට බැහැලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඊ타ත්ම ඉහළ පුද සත්කාර කරමින් පෙරහැර පවත්වලා ගෙනල්ලා අනුරාධපුරයේ මහා මේඝ වනයේ තුල රෝපණය කරලා අපිට බෞද්ධයන්ට වන්දනාමාන කරන්න අවශ්‍ය කරන පසුබිම හැදුවා විතරක් නෙවෙයි සංඝමිත්තා ගමනයත් එක්ක මේ රටේ සංස්කෘතික වටපිටාව ඒ වගේම ස්තූපයේ ඉදි කිරීමත් එක්කෙන කලා ශිල්ප ටික මේ රටේ වාරි කර්මාන්ත සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන පසුබිම නිරාවරණය කරමින් මේ රටට කුලවලට අයිති ශ්‍රේණි වලට අයිති පිරිසක් මේ රටට වැඩම වෙනවා මේ කණ්ඩායමත් එක්ක. ඒ වගේම ඔයාලා දන්නවා දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනා උයන සංඝ සතු කරලා පූජා කරනවා. අගත අනගත චතුදිස්ස සදිස්ස දිනේ ආවාවුද නොආවාවුද මහා සතර දිගින් වඩිනා වූ මහා සංඝයා වහන්සේට පූජා කරමි කියලා ඉවරලා මහමෙවුනා උයන පූජා කරනවා විතරක් නෙවෙයි නම්දන උයනත් පූජා කරනවා. මහමෙවුනා උයන පූජා කරන වෙලාවේදී අකණ්ඩව වැසි වැටෙනු නිසා මහා මේඝ වනය කියලා අපි මේකට හඳුන්වනවා. මේඝය කියන්නේ
වලාකුළු වැහි වලාකුළු පාත් වෙච්ච නිසාවෙන්. කෙසේ වෙතත් පදුම සහ කුංච කියන ඇතුන් දෙදෙනා ආඳන ලද නගුලකින් මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙසින් අනුරාධපුරයේ නගර සීමා ලකුණු කරලා ඉතාමත්ම විධිමත් නගර සීමා ලකුණු කිරීමක් එක්ක මහා වංශයට අනුව පළවෙනි ස්තූපය වශයෙන් තථාගතයන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කරලා ඔන්න අපේ රටේ ථූපාරාම විහාරය ඉදි කරනවා දේවානම්පියතිස්ස මහරජතුමා. ථූපාරාමය මුල් අවදිය තුල පුතේ ධාන්‍යාකාර හැඩයෙන් යුක්ත වෙනවා වී ගොඩක හැඩයෙන්. පසුව ඒක වෙනස් වෙනවා ගටාකාර පෙනුමට වෙනස් කරනවා පසු කාලීනව. ඒ වගේම අපි ඉගෙන ගන්නවා ලංකා ඉතිහාසයේ ලම්බකර්ණ රාජවංශයේ නියෝජනය කරපු මේ රටේ විශාල වාරි කර්මාන්ත නිර්මාණය කිරීමේ පුරෝගාමියා වෙච්ච වසඹ මහරජතුමා ඔය ථූපාරාමයේ වටා වටදාගයක් ඉදි කළා කියලා ශාසන ඉතිහාසයේ ඒ වගේම ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වීමක් තිබෙනවා. තිසා වැව කරලා ඒ විතරක් නෙවෙයි ලහබත්ගේ කියන දානශාලාව ඉදි කරලා මිහිඳුමා රහතන් වහන්සේ ඇතුළු පිරිසට අටසැටලෙන් විහාර පූජා කරපු තිස්සාරාමයේ ඉදි කරපු මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් හත්තාලහක මෙහෙණවර ඉදි කරපු මේ රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ඉතාමත්ම විශිෂ්ට කටයුත්තක් කරපු දෙවියන්ට ප්‍රිය වූ තිස්ස මහරජතුමා තමයි පුතේ මේ රටේ වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංස්කෘතික පුනර්ජීවනයේ පුරෝගාමියා විදිහට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අද අපි තුනුරුවන් සරණ ගිය බෞද්ධයෝ වෙලා තියෙන්නේ. මේ රටේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිස ඊ타ත්ම අපූර්ව ආකාරයෙන් ලෞතුරු දහම පිළිබඳ පැහැදිලා ඊ타ත්ම හොඳින් ධර්ම මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද නූතන පුනර්ජීවනයට පවා මූලික අඩිතාලම ලැබුණේ මේ අපූර්ව රාජ අවධිය. එහෙම නැත්නම් දේවානම්පියතිස්ස රාජ අවධිය කියන එක මම මතක් කරන්න කැමතියි. පුතේ අපි ආපහු නැවත මෙවැනි පාඩම් මාලාවකින් හමු යමු. මම ඔයාලගේ ආදරණීය ඉතිහාසයේ ගුරුවරයා ලෙව්කේ නරේශ්වර.